බෞද්ධයන් සරණාගමනයේදී භාවිතා කරන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන පාඨවල එන ධම්මං කියන වචනේ මූලික තේරුම තමයි දරනු ලැබීම කියන එක. මේ දැරීම කරන්නේ අපේ හිතේ. ඒ නිසා ධම්ම කියලා පාලියෙන් සඳහන් වෙන ධර්ම කියලා සංස්කෘතියෙන් සඳහන් වෙන වචනේ මූලික තේරුම තමයි හිතෙන් දරනු ලබන දේ. මෙතන හිතෙන් දරනවා කියන්නේ හිතට දැනෙනවායි කියන තේරුමයි. හිතට දැනෙන හැම දෙයක්ම ධර්මයක්. ඇහැට දැනෙන දේවල් වලට තමයි රූප කියන්නේ. කනට දැනෙන දේවල් වලට තමයි ශබ්ද කියන්නේ. නැහැට දැනෙන දේවල් වලට තමයි ගන්ධ කියන්නේ. දිවට දැනෙන දේවල් වලට තමයි රස කියන්නේ. ඒ වගේ ධම්ම කියන්නේ හිතට දැනෙන දේ. හිතට දැනෙන දේ හඳුන්වන්න පුළුවන් ක්‍රම දෙකකින්. එකක් ප්‍රකෘති හිතට දැනෙන දේ, අනිත් එක විකෘති හිතට දැනෙන දේ. හිත විකෘති වෙන්නේ දැනෙන දේ විකෘති වුණාම. ඒ අනුව කියවෙන්නේ හිතේ තියෙන මූලික ස්වરૂපය ධම්ම ගණයට ගෙනෙනවා. ඒ ස්වરૂපයේ විකෘති තත්වය අධම්ම ගණයට ගැනෙනවා. ධම්ම කියන දැරීම මම අර මුලින් කිව්වා වගේ යහපත් නිසා ඒ මුල් ස්වરૂපයේ සද්ධම්ම කියන ප්‍රකාශයෙන්ුත් හැඳින්වෙනවා. ඒ වුණත් පහසු සඳහා ධම්ම කියන්නේ සද්ධම්මයට, යහපත් දැරීම් වලට, හිතේ තියෙන යහපත් ස්වરૂපයට. අධම්ම කියන්නේ හිතේ තියෙන අයහපත් ස්වરૂප වලට. ඒ හිතෙන් දරන ස්වરૂපයේ උඩ තමා අපට ඒ ස්වરૂප පිහිට වෙන්නේ. වෙන දෙයකින් කියනනම් ඒ ස්වરૂප හොඳ නම් එයින් ඇති වෙන්නේ යහපතක්. යහපත් නම් ඒ ස්වરૂප අයහපත් නම් ඒ ස්වરૂප වලින් ඇති වෙන්නේ අයහපතක්. මම මුලින් කිව්ව විදිහට ධම්ම කියන්නේ ප්‍රකෘති ස්වභාවය, සැබෑ ස්වභාවය, සත් ස්වභාවය, ඇත්ත ස්වභාවය. අන්න ඒ ඇත්ත ස්වභාවයෙන් හිතට ලැබෙන්නේ යහපතක්මයි. ධම්මපදයේ ලෝක වර්ගයේ එන ගාථාවක තියෙනවා ධම්මං චරේ සුචරිතං කියලා. ධර්මයේ හැසිරෙනවා කියන්නේ සුචරිතයේ හැසිරීම. ධම්මං සරණං කියන්නේ ධර්මයේ හැසිරෙනවා කියන තේරුම දෙන ප්‍රකාශයක්. ධර්මයේ හැසිරෙනවා කියන්නේ ධර්මයේ භාවිතා කරන එක. අපේ හිතේ දරනු ලබන ධර්ම ස්වરૂප උඩ තමා අපේ කය වචන දෙකත් ක්‍රියාත්මක වෙන්නේ. අපි කායික ක්‍රියා කරනකොට ඒ වගේම චෛත්‍ය ක්‍රියා කරනකොට ක්‍රියාත්මක වෙන්නේ අපේ හිතෙන් දරනු ලබන දේ. කරුණා, මෛත්‍රිය ආදී හිතෙන් දරන යහපත් ස්වરૂප. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ආදී හිතෙන් දරනු ලබන අයහපත් ස්වરૂප. යහපත් ස්වરૂප වලින්
හිතට ලැබෙන්නේ යහපතක්. ඒ වගේම අයහපත් ස්වරූප ලැබෙන්නේ අයහපතක්. ඒකයි බුදුහාමුදුරු ප්‍රකාශ කරලා තියෙන්නේ යාදිසා තමා වපුරන විදිහට යාදිසා වපතේ බීදං තාදිසා හරතේ පලං කියලා. අපි වපුරන දේ අනුව තමා අපිට අස්වැන්න ලැබෙන්නේ. ඔය අදහසම තමා බයිබලෙත් කියවෙන්නේ as you sow, so you shall reap කියලා. අපි වපුරන දේම තමා අපිට කපා පා ගන්න වෙන්නේ. ඒක නිසා අපේ හිත යහපත් විදියට හැසිරෙනවා නම් එහි ප්‍රතිඵල යහපත්. ඒ අදහස තමා ධම්මපදයේ ලෝක වගේ එන ධම්මංචරේ සුචරිතං කියන පාඨයෙන් කියවෙන්නේ. ධම්මංචරේ කියන්නේ ධර්මයේ හැසිරීම. ධම්මං සරණං කියන්නේ තේ හැසිරීමටයි. ධර්මයේ හැසිරීම කියන්නේ සුචරිතයේ හැසිරීම. මෙතන ධර්මයේ කියන්නේ ප්‍රකෘති ධර්මයේ, යහපත් ධර්මයේ, හිතේ මූලික ස්වરૂපය. ඒ මූලික ස්වરૂපේ විකෘති වුණාම තමයි හිත අයහපත් වෙන්නේ. ප්‍රකෘති හිත යහපත්. නිවන් දැකීමේදී මතුවෙන්නේ අන්නේ ප්‍රකෘති චිත්ත ස්වરૂපය. සුවදායක සැපදායක ප්‍රකෘති චිත්ත ස්වરૂපය. නිවිච්ච චිත්ත ස්වરૂපය. අන්න ඒ චිත්ත ස්වરૂපය පාවිච්චි කරන එකට තමයි දැන් මෙතන කියන්නේ ධම්මංචරේ සුචරිතං කියලා. යහපත් හැසිරීම ඒ යෙදීමට තමයි ධම්මං සරණං කියලා කියන්නේ. ලෝකවාගේ මා කියපු ගාථාවේ තවදුරටත් ප්‍රකාශ වෙනවා ධම්මංචරේ සුචරිතං කියන ගාථාවේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච කියලා. ධර්මයේ හැසිරෙන්නා එළවත් මෙලවත් සුවයටපත් වෙනවා කියලා. ඒ අනුව කියනකොට අපි දුකටපත් වෙන්නේ අධර්මය නිසා. මේ අනුව බලනකොට ඔය සරණං කියන වචනයෙන් බොහෝ දෙනෙක් අදහස් කළාට පිහිට කියලා. මොකද ඒ වචනේ පිහිට කියන අර්ථයෙන්ුත් යෙදෙනවා. ඒ වුණත් මෙතින් වඩා ගැළපෙන්නේ අපිට පිහිටක් වෙන්නේ අපේ හිතෙන් දරුණු ලබන ධර්ම ස්වરૂප උඩයි. කුසල චිත්ත පුණ්‍ය චිත්ත තියෙන කෙනාට යහපතක් වෙනවා. අකුසල චිත්ත පාප චිත්ත තියෙනකොට අයහපතක් වෙනවා. කර්ම නියාමයෙන් කියවෙන්නේ ඒකයි. ධම්ම කියන වචනයෙන් කියවෙන්නේ අයහපත් ස්වરૂපේ මං කලින් කිව්වා වගේ මූලික තේරුම යහපත් චිත්ත ස්වરૂප. ඒ යහපත් බව වැඩිදුර පැහැදිලි කිරීම තමයි ධම්ම වෙනුවට ඒක තවත් වැඩිදුර කරලා සද්ධම්ම කියන්නේ. ඒ සද්ධර්ම කියන්නේ අසත් ධර්ම කියන එකට විරුද්ධ පැත්ත. සත් කියන එකෙන් ඇත්ත කියන තේරුමත් ලැබෙනවා. අසත් කියන එකෙන් නරකයි කියන තේරුම ලැබෙනවා වගේ සත් කියන එකෙන් හොඳයි කියන තේරුම ලැබෙනවා වගේ සත් කියන එකෙන් ඇත්ත ස්වરૂපය කියන්නේ හිතේ තියෙන ප්‍රකෘති ස්වરૂපය. අසත් ධර්මය කියලා කියන්නේ ඇත්ත නොවන ස්වરૂපය. ඒ ඇත්ත ස්වરૂපේ ප්‍රකෘති ස්වરૂපේ නෙවෙයි. ප්‍රකෘති ස්වરૂපේ හිතට සුවදායක තත්වයක් ඇති කරන්නේ. ඒ නිසා පැහැදිලි වෙනවා එකක් කර්ම නියාමයේ අනුව අපට යහපතක් හෝ අයහපතක් වෙන්නේ අපේ හිතෙන් අප දරන ලබන චිත්ත ස්වરૂප අනුවයි. යහපත් චිත්ත ස්වરૂප වලින්
හිත සතුටු කරන චිත්ත ස්වරූප නිසා ඇති වෙන්නේ යහපතක්. පාප හිත පැසවෙන චිත්ත ස්වරූප වලින් පාප ස්වරූප වලින් අපට ලැබෙන්නේ අයහපතක්. ඒ නිසා ධම්මං සරණං ගච්ඡාමි කියන වචනයෙන් ලැබෙන මූලික තේරුම තමා ධර්ම කියන චිත්ත ස්වරූප දැරීමෙන් ලැබෙන පිහිට. පිටින් ලැබෙන පිහිටක් නෙවෙයි. ඒකයි අපේ කටවහරේ තියෙන්නේ තමා හිතර තමා අතමේ සෙවණැල්ල කියලා. බුදුහාමුදුරුවෝ උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතේදී රහත් වෙච්ච ශ්‍රාවකයන් ඇහුවා ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අපි කාගේ උපකාරයෙන්ද කාගේ පිහිටෙන්ද නිවන් දකින්නේ කියලා. ඇහුවාම බුදුහාමුදුරුවෝ කිව්වේ අත්ථ දීපා විහෙරත තමන්ට තමාව පහනක් කරගන්න. අත්ථ සරණ තමාටම තමා පිහිටක් කරගන්න. තමා කියන්නේ තමාගේ හිත. න අඤ්ඤ සරණ කියලා පැහැදිලිව කාගෙන්වත් පිහිට පතන්න එපා. කාගෙන්වත් පිහිටෙන් අපිට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක්ගෙන් බණ ඇහුවත්, පසේ බුදු කෙනෙක්ගෙන් බණ ඇහුවත්, රහතන් වහන්සේ නමකින් බණ ඇහුවත් උන්වහන්සේලා ගාව තියෙන නිවන අපිට ලැබෙන්නේ නැහැ. අපිට ලබා ගන්න බෑ. ඒ බණ අහලා අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ ඒකට හේතු සම්පත් අප ගාව තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ නිවන අත්දකින්න පුළුවන් චිත්ත ස්වරූප අප තුළම සකස් වෙලා තියෙනවා නම් විතරයි. නිවන් දකින්න කියන්නේ හරියට ගහක මල් පිපෙනා වැඩක්. ඒ தത്വයට ගහ මෝරලා නියම කාලයේ ඍතු ආවට පස්සේ තමයි ඒ ගහේ මල් පිපෙන්නේ. අන්න ඒ වගේ අපේ නුවණ නිසිපමණට මෝරලා තිබුණාම තමයි කවදා හරි අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිවන පිටින් එන දෙයක් නෙවෙයි. තමා තුළින්ම මතුවෙන තත්වයක්. බුදු කෙනෙක්ගෙන්වත් ගන්න බැරි තත්වයක්. බුදු කෙනෙකුට පුළුවන් නම් අනිත්‍යය නිවන බෙදලා දෙන්න. අවුරුදු 20ක් උන්වහන්සේ හිටපු ජේතවනාරාමේ අල්ලපු දෙවිදු චුන්දසූකරයට අපායයන් දෙන්නේ බණ කියලා නිවන් දක්වනවා. අඩු ගානේ දිව්‍ය ලෝකයට හරි යවනවා. ගිහි කාලේ තමන්ගේ මස්තිනා වෙලා හිටිය සෑහෙන කාලයක් ජේතවනාරාමේ වැඩ හිටිය දෙවිදත්තරුන් වහන්සේට අපාගත වෙන්නේ නැහැ. නිවන් දක්වනවා. අඩු ගානේ දිව්‍ය ලෝකේ යවනවා. බුදු කෙනෙකුට ඒ දේ කරන්න බෑ. ඒ අනුව අපිට කියන්න පුළුවන් වෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි කාගෙන්වත් පිහිට බලාපොරොත්තු වෙන්න එක මෝඩකමක්. ඒ පාඨයේ සැබෑ අදහස තමා ධර්මයේ හැසිරීම. ලෝකවාගේ ධම්මපද ගාථාවෙන් කියන වගේ ධම්මචාරී සුඛං සේති කියලා අපට සුවපත් වෙන්න පුළුවන් වෙන්නේ අපේම යහපත් හැසිරීමෙන්. ඒ නිසා යහපත්ව හැසිරෙන කෙනා නමින් බෞද්ධ නුනට මොන ධර්මයක් ඇදෙව්වත් මොන ආගමක් ඇදෙව්වත් ඒ ඇත්තාගේ හැසිරීම යහපත් නම් ඒ අයගේ ඒ ඇත්තාගේ චිත්ත ස්වරූප යහපත් නම් ඒ හැසිරීමේ ප්‍රතිඵලය මොකද්ද? ඒ අයට යහපතක්ම වෙන එක. තමාගේ හිතේ තියෙන මෛත්‍රිය නම්, කරුණාව නම්, මුදිතාව නම්, උපේක්ඛාව නම්, දයාව නම්, අනුකම්පාව නම්
ඒවා යහපත් චිත්ත ස්වරූප දැරීම. එයින් ඇති වෙන්නේ යහපත් ප්‍රතිඵලයක්මයි. ඒ ප්‍රතිඵලය පිටින් එන දෙයක් නෙවෙයි. තමා තුළම තියෙන යහපත්කමෙන් තමා තුළටම පත්වෙන යහපත් ස්වභාවයක්. ඒ නිසා ධම්මං සරණං කියලා කියන්නේ යහපත් ධර්මයේ හැසිරීම. යහපත් ධර්මයේ හැසිරෙනවා කියන්නේ යහපත් ජීවිතයක් පවත්වා ගන්න පුළුවන්කම ලැබීම. ඒකයි ධම්මපද ලෝක වගේ අර ගාථාවෙන් සඳහන් කර කියවෙන්නේ ධම්මචාරී සුඛං සේති කියලා. ධර්මයේ හැසිරෙනවා කෙනා සැපසේ ජීවත් වෙනවා. ඒ අනුව බලනකොට අපේ ජීවිතය සපවත් කරගන්න තියෙන පුළුවන්කම තියෙන්නේ අප හිත තුළමයි. ඒ පුළුවන්කම තමයි ධර්මයේ යහපත් ධර්මයේ යහපත් ස්වරූපවල හැසිරීම. ඒ හැසිරීම මුලින්ම තියෙන යහපත් චිත්ත ස්වරූපයක් වශයෙන්. ඒ චිත්ත ස්වරූපේ ප්‍රකාශ වෙන යහපත් වචන වලින් අනුන්ට යහපතක් කරන. නැත්නම් යහපත් ක්‍රියාවලින්. බුදු වෙන්නේ නැත්නම් බුදු ලෝකේ පහළ වෙන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස. සුගත විනය සූත්‍රයේ ඇතුළු සූත්‍ර ගණනාවකම බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා බුදු ලෝකේ පහළ වෙන්නේ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය කියලා. බොහෝ දෙනාගේ හිතසුව පිණිසයි. ඒකට හේතුව තමයි අපෝ මේ ලෝකයට පහළ වෙන්නේ බිහි වෙන්නේ සබහා ධර්මය. සබහා ධර්මයේ තියෙන මූලික ලක්ෂණ තමයි අනුන්ට යහපත කිරීම. තමන්ට මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැතිව. සබහා ධර්මයේ තියෙන්නේ පරාර්ථකාමී චිත්ත ස්වරූපයක්. ආත්මාර්ථකාමී චිත්ත ස්වරූපයක් නෙවෙයි. ගස්කොලන් දැඩි අවුරස්නේ උරාගෙන අපට සෙවන දෙනවා. ගස්කොලන් අප පිට කරන කාබන් ඩයොක්සයිඩ් විස වායුව උරාගෙන අපිට ඔක්සිජන් වායුව විතක ඔක්සිජන් වායුව නිපදවලා දෙනවා. මල් දෙනවා. පළතුරු දෙනවා. අල දෙනවා. දෙවදඩු දෙනවා. හේවන දෙනවා. ඇලදුල ගංගාත් එහෙමයි. මුළු මහත් සබහා ධර්මයම අපි හදලා තියෙන සබහා ධර්මයම. අපි මේ ලෝකයේ බිහි කරලා තියෙන්නේ ලෝකයට යහපතක් කරන්න. අන්නේ ස්වභාවික චිත්ත ස්වරූපයේ තමන් ක්‍රියාත්මක වෙනකොට තමා තුළ ක්‍රියාත්මක වෙන යහපත් ධර්මයක්. සද්ධර්මය කියලා කියන්න පුළුවන් එකට ධර්මය කියලා කියනවා. ඒක තමයි අපේ ප්‍රකෘති ස්වභාවය අනුන්ගේ හිතසුව සැලසීම. අනුන්ටත් තමන්ටත් හිතසුව සැලසෙන පරිදි. ඒ මොකද අනුන්ට හිතසුව සැලසෙන පමණට තමයි තමන්ටත් හිතසුව සැලසෙන්නේ. අර මම කලින් කිව්වාගේ බයිබලෙත් කියන්නේ තමන් වපුරන දේම තමයි තමන්ට කපපා ගන්න වෙන්නේ. බුදුදහම අනුවත් ඒකමයි වෙන්නේ. ව්‍යාජිසේ වතේ බීදං තාදිසා හරතේ පලං කියලා කියන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ. තමා වපුරන විදිහට තමන්ට කපපා ගන්න වෙන්නේ. ඒක නිසා ධම්මං සරණං කියන්නේ නොපෙනෙන දෙවි කෙනෙක්ගෙන් නැත්නම් පිට තියෙන බලවේගයෙන් පිහිට යාඥා කිරීම පැතීම හිඟා කෑම නෙවෙයි. ගුණයපත් විදියට හැසිරීම. ඒ ගුණයපත් හැසිරීම තමයි ධම්මං සරණං කියන ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ඒ අදහස තමයි අර මං කලින් සඳහන් කළ ධම්මපදයේ ලෝක වගේ එන ධම්මං චරේ සුචරිතං කියන ගාථාවෙන් කියවේ. ධර්මයේ හැසිරීම කියන්නේ සුචරිතේ හැසිරීම. සුචරිතේ හැසිරීම ඒ ප්‍රතිපලයේ තමන්ටත් අනුන්ටත් යහපතක් සිදුවීම.
බොහෝ දෙනාට යහපතක් වේ. බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය කියන තත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ අපේ චිත්ත ස්වරූපයේ යහපත් කරගත්තොත් පමණයි.